Amen. Amen. Thank you, Pastor. දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ස්තුති කරනවා. ඔයගොල්ලෝ මාධ්‍යට එන්න නැවත ලැබිච්ච එක ගැන දෙවියන් වහන්සේ දුන්න මේ අවස්ථාව ගැන ඒ වගේම පාස්ටර්ට ස්තුති කරනවා සිස්ටර් ඒ වගේම සභාවේ සිටින සියලු දෙනා නිසා මම දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ස්තුති කරනවා. I think අපි හැම කෙනෙක්ම තප්පර කීපයක් ඇස් දෙක වසාගෙන කියමු. හැම කෙනෙක්ම සුදාත්මිනී ඔබ වහන්සේ අපිට කතා කරන්න. පාස්ටර් කිව්වා වගේ කවුරුවක්වත් නෙවෙයි ඔබ වහන්සේ විතරයි අපිට ඉන්න එකම ගුරුවරයා. ඔබ වහන්සේ අපිට ඉගෙනුවේ නැත්නම් අපි කොහෙන් ඉගෙන ගන්නද ශුද්ධාත්මෙන් වහන්සේ. ඔබ වහන්සේ විතරයි අපිට ඉන්න එකම. ඒ නිසා ඔබ වහන්සේ කතා කරන්නේ. ඒ වගේ මම බාර වෙනවා ශුද්ධාත්මෙදි මන් නෙවෙයි. මේ ආශෙන් කියන පුද්ගලයාවත් කිසි දෙයක් නෙවෙයි. ඔබ වහන්සේ 100%ක් මේ හැම කෙනෙකුටම කතා කරන්නේ. හැම ගෞරවයක්, මහිමයක්, ප්‍රශංසාවක්, ස්තුතියක් අපි ඔබ වහන්සේටම දෙනවා ස්වාමී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි දෙවියන් වහන්සේ තුළ ඔයගොල්ලෝ හැමෝම ප්‍රීතියෙන් සතුටින් කියලා මම විශ්වාස කරනවා. දැන් අපි ඉන්නේ තුන්වෙනි සුමානේ. පළවෙනි සුමාන දෙක අපි බැලුවේ හැඳින්වීම, දිග හැඳින්වීමක් තිබුණා. මොකද මේ ගොඩක් අපි කතා කරන්නේ අපේ කිතුණු ජීවිතේ, අපේ පරණ ජීවිතෙන් අපි අලුත් ජීවිතයකට, නව මැවිල්ලකට අපි ආවට පස්සේ අපේ ජීවිතේ මොන විදියකටද වෙනස් වී යුතුයි. එතකොට හැම වෙලේම අපි කරන දේවල්, අපි හිතන දේවල්, කල්පනා කරන, කියන්නේ කතා කරන දේවල්, ඇසිරෙන දේවල් හැම දෙයක්ම දේව වචනයට අනුකූලව අපි කරනවාද? ඒ නැතුවද කියන දේ තමයි අපි හැම වෙලේම විමසලා බලන්න පුරුදු වෙන්න අපි තමයි අපි මේ බයිබල් පාඩම් තුලින් අපි ඉගෙන ගන්නවා. ඉතින් අපි කවුරුත් 100%ක් සම්පූර්ණ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි මේ පොළවේ මිනිස්සෙක් ඇටියට 100%ක් සම්පූර්ණව හිටියේ කිසි පාපයක් නැතුව. ඉතින් මේ පාඩම තුලින් පෞගේ සති දෙක තුනදී ඔබ බලපු දේවල් වලින් මේ අපි එක පාරටම වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ටික කාලයක් යයි. නමුත් ඒක ඔබගේ අතේ තිබෙන්නේ. අපිට මට ඒක හරියටම කියන්න බෑ ටික කාලයක් යයි කියලා. සමහර අයට පුළුවන් තාමත් කෙටි කාලයක් ඇතුළතදී වෙනස් වෙන්න. තව සමහර අයට කාලාන්තරයක් යයි. ඒ හැම දෙයක්ම ඔබගේ අතේ තිබෙන්නේ. ඔබයි දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය සහ ශුද්ධාත්මයන් වහන්සේට ගොඩාක් සංවේදී වෙලා කොහොමද ඔබගේ මානසික ක්‍රියාවන්, මානසික දේවල් වලට ඉඩ නොදී ඒවා අපිට මැඩ පවත්වාගෙන නැත්නම් කන්ට්‍රෝල් කරගෙන ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් කරන්න පුළුවන් දේවල් විදියට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්ද? ඔබ ඉක්මනටම දෙවියන් වහන්සේගේ ස්වරූපයට දවසින් දවස වෙනස් වෙමින් යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ පාඩම තුළින් ගොඩාක් අපි ගැන, අපේ දේවල් ගැන, එතකොට කියන්නේ මනුෂ්‍යගේ ක්‍රියාවන්, අද තිබෙන ලෝකේ යන පැත්ත, නපුරු දේවල් ගොඩාක් අපි බලලා ඒවත් එක්ක කොහොමද මම ඈත් වෙලා ජීවත් වෙන්නේ? නමුත් මම මේ ලෝකේ ජීවත් වෙන්නේ මේ නපුර හතර පැත්තම බැලුවොත් පාපය, හැරෙන පැත්ත නපුර සිද්ධ වෙන්නේ. ඒ හැම දෙයක් මැද මම කොහොමද ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒ වගේ ජීවිතයක් සහ ජයග්‍රාහක ජීවිතයක් ජීවත් වෙන්න කියන එක තමයි අපි බලන්නේ. ඉතින් අපේ ජීවිතේ අවුරුදු ගානක් ක්‍රිස්තියානි හිටියා කියන එක නෙවෙයි ක්‍රිස්තියානිකම වෙන්නේ. දෙවියන් වහන්සේත් එක්ක ඔබ කොච්චර ළඟින් යනවද කියන එක තමයි ක්‍රිස්තියානිකමේ මනින්නේ. ඉතින් සමහර අයට අවුරුදු 30 35 50 වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඒගොල්ලෝ එනවා යනවා, ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙලා නැහැ. එකම විදිය යනවා. පරණ සම්ප්‍රදායික දේවල් ගොඩාක් දේවල් ඒගොල්ලෝ භාවිතා කරනවා, පාවිච්චි කරනවා. ඉතින් එහෙමනම් වෙනසක් දකින්න. ඉතින් දෙවියන් වහන්සේ තුල අපි කොච්චර කිට්ටුවෙන් උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය යනවද, වචන අනුව යනවද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම දෙවියන් වහන්සේ තුල එන යම් කිසි අපි කියමු එක්ස්පීරියන්ස් එකක්. දැන් අපි ලෝකේ ජීවත් වෙද්දී අපිට තිබුණා යම් කිසි පළපුරුද්දක්. මම කියනවා යා හොඳ එක්ස්පීරියන්ස් කෙනෙක්. යා ජීවත් වෙලා දැන් වයසක කෙනෙක් නිසා ජීවිතේ හොඳට දන්නා කෙනෙක් කියලා. ඒ වගේම අපි දෙවියන් වහන්සේ තුලට ආවට පස්සේ ඒ එක්ස්පීරියන්ස් එක දෙවියන් වහන්සේගේ වචනයට අනුව යන්නේ නැත්නම් ඒක එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි. ඒක වැඩක් නෑ. ඒක ලෝකෙට අයිති දෙයක් ඒක අපිට. ඉතින් ඒක අපි හොඳට මතක තියාගත්ත යුතුයි ඒක. ඉතින් ඒක නිසා හැම වෙලේම අපේ එක්ස්පීරියන්ස් එක සහ අපේ පළපුරුද්ද දෙවියන් වහන්සේත් එක්ක ආපු ඒ හැම ගමනම හැම දෙයක්ම දේව වචන අනුව තිබිය යුතුයි. ඒක දෙවියන් වහන්සේට in line with God's word කියලා කියනවා. ඒකට මැච් වෙන්නේ නැත්නම් ඒක වැඩක් නෑ කියලා. ඉතින් වැඩි කතා කරනවට වඩා අපි යන් අපේ අද තියෙන ස්ලයිඩ් එකට අද අපි බලන්න යන අපි දස මුතු ගැන අපි කතා කරේ. අද තුන්වෙනි පන්තිය සැප්තැම්බර් 30 වෙනිදා අපි අවසන් කරේ මේක අපි මුතු 10ක් කියන දස මුතු කියලා කිතු ජීවිතයේ දස මුතු කියලා ගන්න තමයි මේක ඉංග්‍රීසි වලින් කියන virtues කියලා. අපි ඒවත් බැලුවා. virtue කියන්නේ ලැතින් භාෂාවෙන් එන වචන. අද ඉතින් අපි පළවෙනි virtue එක නැත්තම්
දස මුතු වලින් පළවෙනි මුතු හැටියට අපි ගත්තොත් එනවා. දැන් මුතු කියලා අදහස් කරේ බයිබලයේ සමහරට මුතු කියලා අපි කියනවා මොකද මුතු වෙරළේ හම්බ වෙන්නේ නැහැ. සිප්පි කටු අපිට වෙරළේ හම්බ වෙනවා. අපි බීච් ගියාම අපිට හම්බ වෙන නමුත් මුතු ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ගැඹුරු මුහුදට යන්න ඕනේ. ගැඹුරු මුහුදට ගිහිල්ලා තමයි අරගෙන එන්න ඕනේ මුතු. ඉතින් ඒ ඇතුලේ ඒ ඔයිස්ටර් එක ගලවලා ඊට පස්සේ ඒක ඇතුලේ මුතු ගන්න. ඉතින් බයිබලෙත් ඒ වගේ මුතු කියලා කියන්නේ මේ ගැඹුරු දේවල් අපි ඉගෙන ගන්න. නිකන් උඩින් දේවල් උඩින් බලාගෙන යන්නේ නැහැ බයිබලයේ. ගැඹුරින් තමයි අපි දේවල් බලන්නේ. ඉතින් අපේ ජීවිතේ ඒ වගේ පාස්ටර් කිව්වා වගේ ඔබගේ කාලය වැය කරගෙන ඔබ ඇවිල්ලා දෙවියන් වහන්සේට මේ දෙන දේ දෙවියන් වහන්සේ කවදාකවත් ඔබට ණය වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔබ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන අනිවාර්යයෙන්ම ඒක. මොකද ඔබගේ කාලේ දෙවියන් වහන්සේගේ වචන ඉගෙන ගන්න ඔබ වැය කරන නිසා. උදයි ක්‍රයිස්ට් ලයික් කැරක්ටර් අපි ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් චරිතයක්. උන්වහන්සේ මෙන් හරි යටත්කම කියන්නේ කුමක්ද කියලා විස්තර කරන්න ඉස්සර වෙලා ඇයි මේ යටත්කම අපට මේ ක්‍රිස්තියානි ජීවිතයේ වැදගත් වෙන්නේ කියලා බලමු. මතෙව් 5:3 කියනවා සදාකාල ජීවනයට දොරටුව සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ. මතෙව් 5:3 ජේසුස් වහන්සේ කන්දෝඩ දේශනාවදී 5:6 ඔබ කියවලා බලන්න කන්දෝඩ දේශනාවදී ඉතාමත් ජීවිතය ගැන හොඳ උපදෙස් දුන්නා අවවාද දුන්නා. උන්වහන්සේගේ ඉතා අනාර්ග ගැන්වීමක් තමයි මේ කන්දෝඩ දේශනාව. ඉතින් ඒකේදී උන්වහන්සේ 5:3 කියනවා සදාකාල ජීවනයේ දොරටුව. කියන්නේ දොරටුව නම් සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ. දැන් අපි සදාකාල ජීවනයේට දොරටුව සදාකාල ජීවනය කියලා කියන්නේ සදාකාල ජීවනය අපේ මෙහිදීම අපිට පටන් ගන්නවා. දැන් ගොඩක් වෙලාවට අපි හිතනවා නෑ අපි කියන්නේ ජේසුස් වහන්සේ ගාවට ගියාට තමයි පස්සේ සදාකාල ජීවන නෑ. මෙහිදීම පටන් ගන්නවා. මොකද දෙවියන් වහන්සේ කියන ස්වර්ගයෙන් මෙන් පොළවේ මගේ ස්වර්ගයේ කැමැත්ත වගේ ජීවිතේ මගේ ජීවිතේ ඉෂ්ට වෙන්න ඕන කියලා නේද? ඉතින් ඒ සදාකාල ජීවනය පටන් ගන්න තියෙන දොරටුව ඇවිල්ලා සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය කියලා. දැන් ගිය සමන අපි බැලුවා යොහන් 3 නිකොදේමුස්ගේ කතාව අපි බැලුවා. ඒකෙදි මම ඔබට කිව්වා දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදය කියනවා ගැලවීම කියන්නේ නැවත ඉපදුනොත් ස්වර්ග රාජ්‍ය දකින්න ලැබෙනවා කියලා. එතකොට පස්වෙනි එකේ කියනවා වතුරෙන් සහ ආත්මෙන් ඉපදුනොත් තමයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් කියලා කියනවා. හරි? ඒක බේසික් පළවෙනි එක බේසික් ගැලවීම. දැන් මම කිව්වා ගැලවීම කියන්නේ ලැබුවට මදි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න කියලා. ඒ දැන් මෙහෙමයි ඒක වැරදියට තේරුම් ගන්න එපා. දැන් ගැලවීම ලැබුවට මදි කියලා කිව්වම දැන් ගොඩක් අය තර්කයක් ගේනවා. මේ එතකොට යේසුස් වහන්සේගේ දකුණු පැත්තට හොරාට කොහමද ගියේ? එතකොට එයා බෞද්ධිසම ලැබෙන්නේ නැහැ මොකුත් නැහැ කියලා. ඒක වෙනම අවස්ථාවක් ඒක. මොකද එයාට කුරුසින් බැහැලා ඇවිල්ලා ගිහිල්ලා බෞද්ධිසම ලබන්න දේවල් කරන්න වෙලාව තිබුණේ නැහැ. ඒ වගේම අපි ගැලවීම ලබන වෙලාවේදී අපි කියමු අර රෝම 10:9 අපි පිළිගන්න වෙලාවේදී ඒ යේසුස් වහන්සේ පිළිගන්න වෙලාවේදී ඒ තප්පර කීපයෙන් අපි ගැලවීම ලැබපු ගමන් සමාට මොකක් හරි දෙයකින් අපි මැරුණා කියමුකෝ. ඒ වෙලෙම ස්වර්ගයට යනවා. ඒක කිසිම සැකයක් නැහැ. අර පස්වෙනි පරිච්ඡේදය එතන අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි ගැලවීම ලබලා ගෙදර ගිහිල්ලා මග ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා ආයෙ කේන්ති අරගෙන බස් එකේ ඩ්‍රයිවර්ට බැනලා කොන්දොස්ටරට බැනලා ඔක්කොම කරලා යනකොට ටැක්සියට කේන්ති අරන් යනකොට ආපහු අපි තිබිච්ච අර පොඩ්ඩක් පරණ දෙනවා. ඒකයි පස්වෙනි එක කියන්නේ නැවත ඔයා වචනෙන් ඉපදෙන්න ඕනේ. ඒතකොට දවසින් දවස වචනෙන් තමයි අපේ ස්වરૂපය වෙනස් වෙවි යන්නේ. ඒකයි හරි. ඒ නිසා සමහරට හිතෙන්න පුළුවන් ගැලවීම ලැබලා ස්වර්ග රාජ්‍යයට යන්න මදි අරකට වෙන්න ඕනේ කියලා නෑ. ඒ අවස්ථාව හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී කියනවා දොරටුව නම් සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝ එමක් නිසාද ස්වර්ගය. සිතින් නම් දෙවියන් වහන්සේ කිව්වේ නෑ භෞතිකව නැත්තම් ආර්ථිකව දිලින්දු වෙන්න ඕනේ කියලා කියන එක නෙවෙයි. තියෙන දේ ඔක්කොම දීලා දිලින්දු වෙන්න කියලා නෙවෙයි. උන්වහන්සේ කියන්නේ සිතින් දිලින්දු වෙන්න එක කියලා. හරි? අපි ඒක ඉස්සරහා ස්ලයිඩ්ස් වලින් බලමු. බයිබලයේ සමාන නැත්තම් බයිබලයේ සමාන කරන්නේ හඳුන්වන්නේ පෙන්වා දෙන්නේ සිතින් මුරුදුව යටත්ව සිටීම. ඒ කියන්නේ හඳුන්වා දෙනවා, පෙන්වා දෙනවා, සමාන කරනවා සිතින් මුරුදුව යටත්ව සිටීම. හරි? ඉතින් සිතින් මුරුදුව යටත්ව සිටීම. මේක පළවෙනි සහ උසස්ම වර්චුව එක. කියන්නේ මුතු හැටියට අපි ගත්තොත් පළවෙනි සහ ඉහළම ගුණාංගයක් තමයි මේ යටහත්කම කියලා කියන්නේ. ඒ 10න් පළවෙනි එක හැටියට ගත්තේ මේ humility එක. නැත්තම් යටත් වීම, යටත්කම කියන දේ.
අප සතුව ඇති සියල්ල දෙවියන් වහන්සේගෙන් බව පිළිගැනීමෙන් වර්ධනය වන ආංකාරයෙන් නිදහස් වීම. Nicholas New Illustrated Bible Dictionary. Nicholas New Illustrated Bible Dictionary ගත්ත පොඩි කොටසක් පුටාගත් කොටසක් තමයි a freedom from arrogance that grows out of the recognition that all we have and come from God. ඒ කියන්නේ මම කියනවා නම් දැන් මම මට තමයි සල්ලි තියෙන්නේ. ඔව් මට එයාට සල්ලි නෑ. මට සල්ලි තියෙනවා. මට පුළුවන්. මට බලය තියෙනවා. මට බල පුළුවන්කාරකම් තියෙනවා. මට හොඳ කනෙක්ෂන් තියෙනවා. මට හොඳ ඉන්ෆ්ලුවන්ස් තියෙනවා. ඔව් ආන්දේ ඕන දෙයක් මට කරන්න පුළුවන්. මම කියන දේ නැතුව මෙතන කියනවා නෑ ස්වාමිනේ මේ හැම දෙයක්ම ලැබුණේ ඔබ වහන්සේගෙන් මට හම්බුනේ. ඔබ වහන්සේ මට දුන්නේ. ස්වාමිනේ මේවා අපි ගොඩාක් වෙලාට මේවා මම දුක් මාංශයෙන් හම්බ කරපු දේවල් මේ මම කරපු දේවල් මේ මගේ දේවල් කියන මේ මතෙන් අපිට එළියට එන්න තමයි මේ නෙල්සන් ඉලස්ට්‍රේටඩ් බයිබල් එකේ කියන්නේ අප සතු ඇති සියල්ල දෙවියන් වහන්සේගෙන් බව අපිට පුළුවන් නම් කියන්න ස්වාමිනේ මේ ඔක්කොම ඔබ වහන්සේ මට දුන්නේ ඔබ වහන්සේ මට ආශිර්වාද කළේ කියන දේ අපි තුල නිතරම අපිට හදාගන්න පුළුවන් නම් අපි ඇත්තටම පළවෙනි කොටස සෑහෙන ජයග්‍රහණයක් ලබලා තියෙනවා. ඒකයි කියන්නේ දෙවියන් වහන්සේ. ස්වාමිනේ මේක ඔබ වහන්සේගේ ගන්න. මේ මගේ නෙමෙයි ඔබ වහන්සේගේ කියලා. මේ එක්තරා පාස්ටර් කෙනෙක් එයා සර්විස් එකකට ගිහිල්ලා තැනකට ඒගොල්ලෝ දෙවියන් වහන්සේට කතා කරනවා. ඉතින් යනවා ගිහිල්ලා සර්විස් එකම තිබ්බා. ඒගොල්ලන් හිටපු සභාව එච්චර දියුණු නැහැ. නමුත් ඒගොල්ලන්ට මුදල් ආර්ථික අසෙන් හරිම කියන්නේ අපහසුයි. හරි අමාරු තත්යකට නිසා තව මේ මොනවාද සභාවකට ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා එයාට ආරාධනාවක් ලැබිලා එයා දේශනා ඔක්කොම කරලා ඉතින් ඒගොල්ලෝ කිව්වලු මේ ඒ ඇවිල්ලා කරන ඕනම පාස්ටර් කෙනෙක්ගේ ඒ අපි ලව් ඔෆරින් එක එකතු කරලා අපි ඒක දෙනවා ලව් ඔෆරින් එකක් ඇටියට මේක ගන්න වාගේ චෙක් එක කියලා කිව්වම එයා කිව්වා නෑ කිව්වා නෑ මේක අපි සාමාන්‍ය කරන දෙයක් ගන්න පාස්ටර් කියලා කිව්වම ඒක දැක්කම පාස්ටර්ගේ ගාන හදාගන්න බැරුව ගිහලා මෙච්චර ගානක් ස්වාමිනී ඔබ වහන්සේ මෙච්චර ගානක් මට ඊට පස්සේ ඒ පාස්ටර් විලියම් හිතුවල ඔක්කොම දේවල් හරි කියලා දැන් ඉවර වෙලා සර්විස් ඉවර වෙලා දැන් අපි දැන් Zoom නේ ෆිසිකල් සර්විස් එකේ දැන් පාස්ටර් ඉන්නවා යාඥා කරන්න පොලිමේ කට්ටිය ඉන්නේ නැද්දි පොලිමේ අන්තිමට එක්කෙනෙක් ඉන්නවලු දෙවියන් වහන්සේට කතා කළව අන්න අර පොලිමේ අන්තිම ඉන්න එක්කෙනාට ඔයා ආගාවට ආවම ඔයා ඒ චෙක් එක යාට දෙන්න ඕනේ කිව්වා. මෙයා හිතුවලු මේක ඇත්තටම දෙවියන් වහන්සේගේ හඬද නැත්නම් මගේ මනසද? දැන් මේ අපිට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙන වෙලාවේ මේ පුදුම සැපීමක් ඔබ වහන්සේ දුන්නා මෙච්චර මුදලක් කියලා දැනාසිකල ආයේ නෑ. ඔයා එයාගේ අතට දෙන්න ඕනේ කිව්වම දැන් ඒ පාස්ට් දෙවියන් වහන්සේගේ හඬනේ. එතන යාට මොකුත් කරන්න බෑ. එයා ආවම කිව්වලු බ්‍රදර් මේක සාක්කුවේ දාගන්න මේක එළියටවත් ගන්න එපා. කාටවත් පෙන්නන්න එපා. ඔයා ගෙදර ගිහින් බලන්න කියලා ප්‍රේ කරලා යවවලු. ගිහලා ඊට පස්සේ දැන් මේගොල්ලෝ දැන් මොකද්ද කරන්න කියලා කිසි දෙයක් නැහැ. දැන් අර හම්බෙච්ච ඔක්කොම දීලා ඉවරයි. ඉතින් කල්පනා කරගෙන ඉඳි දැන් ඒ සභාවෙම ඉවර වෙලා ටක් ගාලා තව ෆැමිලි එකක් වෙලා කිව්වලු පාස්ටර් අපි යන් අද පීසා කන්න යන් මේ කියලා කිව්වම ඊට පස්සේ මේගොල්ලෝ තිතුවලු ඇත්තටම යන් කියලා වල ඊට පස්සේ හා කියලා එග්‍රී වෙලා ගියාම ඒ පීසා ටේබල් එකේ දැන් කට්ටිය වාඩි වෙලා සභාවේ කට්ටියකුත් ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ ප්‍රධාන පාස්ටර් ට්‍රෙෂරර්ත් ඉන්නවලු. ඊට පස්සේ එයා එතන එක්කෙනෙක් ඇහුවලු මේ පාස්ටර් අද කොහොමද ඔයාලට හොඳ ගාණක් හම්බුණා නේද කියලා කිව්වලු. ඒගොල්ලෝ ඔව් කියලා කිව්වලු. කොහොම චෙක් එක පෙන්නන්නකෝ කියලා. පස්සේ කිව්වලු ඒක වයිෆ් ළඟ තියෙනවා කියලා කිව්වලු. ඊට පස්සේ වයිෆ් කිව්වලු කාර් එකේ කියලා. හරිද වැඩි දුරක් නෑ ගිහලා අරගෙන යන්නකෝ කාර් එකේ කියලා කිව්වලු. නෑ ප්‍රශ්න නෑ කියලා. හරි වයිෆ් කෙන් අහන්නකෝ ගාන. ඊසේ වයිෆ් කියලා මේ කන ළඟට පාස් නැගිටලා කියලා කිව්වලු කියලා මේ පාස්ටර් වෙලේ මොකුත් කියලා නෑ. පාස්ටර් වයිෆ්ට කියලා I love you darling කියලා මේ පාස්ටර් ඊට පස්සේ බ්‍රදර් කිව්වලු මේ පාස්ටර් මන් දන්නවා වාගාව චෙක් එක නැහැ. මට දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා ඔයාට මෙන්න මේ චෙක් එක දෙන්න කියලා වල දුන්නලු. ඒ ලැබිච්ච තරමට වඩා 10 ගුණයක් වැඩි. අපි කියමු 1 මිලියන් හම්බුණා කියලා චෙක් එකේ. යාගාව තිබුණාලු 10 මිලියන් යට හම්බුණාලු. යට හිතා ගන්න බැරිලු ඒ පාස්ටර්. එදාන් පස්සේ පාස්ටර් හැම වෙලෙම කවුරු හරි දුන්නම හිතන්න පටන් ගත්තලු ස්වාමිනී මේ මුදල් සහ ලැබෙන මේ එකක්වත් මගේ නෙවෙයි. මේ ඔබ වහන්සේගේ මුදල්. ඔබ වහන්සේ මොනවද මේකට කරන්න කියන්නේ මේ මුදල් වලින්? මම ලෑස්ති ස්වාමිනේ මම කරන්න. මම සූදානම් කියලා කිව්වලේ පාස්ටර්. අපි ගන්න හැමදේම අපි කියමු අපි මාසේ පඩිය ගන්නවා. ඒකෙන් 10% දෙවියන් වහන්සේට අයිති. ඒ කොටස ඉස්සලාම මොනවද ඒ කරන්නත් කලින් වෙන් කරලා
යාඥා කළා. අයින් කරාට පස්සේ ඉතුරු පඩි අපි දෙන අපිට කියලා. ඒකත් අපිට පුළුවන් ස්වාමීනි මේකත් ඔබ වහන්සේට අයිති මුදල. වහන්සේ කියන්නේ මේක මාසේ මම කොහොමද මේක පරිහරණය කරන්නේ පාවිච්චි කරන්නේ මේක ඔබ වහන්සේට වඩා ප්‍රඥාවක් නැහැ මේ ලෝකේ. වහන්සේ මට මඟ පෙන්නන. අපිට ඒ වගේ හැම දෙයකදීම අපිට හිතන්න පුළුවන් නම් අපිට තියෙන අර උඩඟුකම මම කියන අහංකාරකමෙන් අපිට නිකම්ම එළියට එන්න පුළුවන්. ඔබට හොඳ උදාහරණයක් එක ඇත්ත උදාහරණයක් ඔබට කිව්වේ පාස්ටර්ගේ ජීවිතේ වෙච්ච ඇත්ත දෙයක්. යටහත්කම කියන්නේ උඩඟුකම ආඩම්බරකමේ විරුද්ධ පැත්ත. ඒක ඔබ දන්නවනේ meekness. ඉංග්‍රීසි වලින් meekness කියනවා නැත්නම් humility meekness meekness වලට සිංහලෙන් නියතමානිකම කියලා තවත් පැත්තකින් කියනවා. ඉතින් යටහත්කම කියන්නේ උඩඟුකම ආඩම්බරකමේ විරුද්ධ පැත්ත. නේද? ඒ දෙකේ ඔපොසිට් එක. බයිබලයේ සඳහන් ජේසුස් වහන්සේගේ ජීවිතයේ පළමු සහ ඉහළම ගුණාංගය first and the highest virtue in Jesus life. ඒක ඔබයි මම දන්නව නේද? ජේසුස් වහන්සේගේ ජීවිතයේ පළවෙනි සහ ඉහළම තිබිච්ච ගුණාංගයක් තමයි උන්වහන්සේ යටත් වෙච්ච එක. භෞතික ආශිර්වාදය වස්තුවත් ගෞරවයත් ජීවිතයත් මහත් සමාදානයත් ප්‍රීතිය බොහෝ පොරොන්දු වලට උරුමකම් කීමට හැකියාව ලැබෙනවා. යටත්කම අප තුළ තියෙනවා නම් හරි භෞතික ආශිර්වාදය වස්තුවත් ගෞරවයත් ජීවිතයත් මහත් සමාදානයත් ප්‍රීතිය බොහෝ පොරොන්දු වලට උරුමකම් කියන්න හැකියාව ලැබෙනවා. ගීතාවලිය 37:11 මතෙව් 5:5 හිතෝපදේශ 22:4 බයිබල් පද තියෙන අපි බලමු. ගීතාවලිය 37:11 කියනවා නමුත් මොලෙක් ගුණ ඇත්තෝ දේශයේ උරුම කරගන්නේය. ඔහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නේය. මේ දේශය උරුම කරගන්නේය. ඒ කියන්නේ මේ ඔබ ඉන්න ප්‍රදේශය, ඔබ ඉන්න පළාතේ, ඔබ ඉන්න රටේ නැත්නම් ඔබ ඉන්න ප්‍රදේශයේ ඒ දේශයේ උරුම කරගන්නවා කියලා කියන්නේ ගවර්නර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ජනාධිපති කෙනෙක් වෙන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තු මිනිස්ටර් කෙනෙක් වෙලා ඒ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕනේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ තුළ ආත්මික රාජ්‍යයේ ඒ ඉන්න ඔබව මේ රටේ වාසය කරන යම්කිසි පළාත කොහේ හරි ඔබ ඒ දේශීය උරුමකාරයෙක් වන්නේය. මොකද ඒ රටේ තියෙන ඒ දේශයේ තියෙන හැම දෙයක්ම හොඳම දේවල් ඔබයි භුක්ති විඳින්නේ. මොකද ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට දේවල් කරන්න. ඒකට සුදුසුකම් ඔබ ලබන්නේ මොලොක් ගුණය නැත්නම් යටහත්කම ඔබ තුළ තියෙන නිසා. ඒ වගේම ඔහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නේය. ඒක තමයි වැදගත් නේද? ජීවිතේ මොනද ඉතින් සමාදාන නැති වුණාම ගොඩක් අයගේ ජීවිත කැළඹෙනවා නේද? අද සමාදාන හොයාගෙන නොයෙකුත් දේවල් කරනවා. මතෙව් 5:5 කියනවා මොලෙක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔහු පොළවේ උරුම කරගන්නේය. ආමෙන් ආමෙන්. මේ පොළවේදී ස්වර්ගයට යන්න කලින් ජයග්‍රාහක ජීවිතයක් ඔබ මේ පොළවේ ජයග්‍රාහක ජීවිතයක් ගත කිරීම. හිතෝපදේශ 22:4 කියන යටත්කමේදී ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයක්ය. ස්වාමින් වහන්සේ කෙරේ බයවීම. ස්වාමින් වහන්සේ කෙරේ බයවීම නම් නේද? යටහත්කමද ස්වාමින් වහන්සේ කෙරේ බයවීමද දෙකම නේ. යටහත්කම සහ ස්වාමින් වහන්සේ කෙරේ බයවීමද ඒකේ විපාකය නම් වස්තුවත් ගෞරවයත් දෙකම ලැබෙනවා. අපිට බලෙන් ගෞරවය හොයාගෙන යන්න ඕනේ නැහැ. හරි? ඉතින් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ ඔබව හැම කෙනෙක් ඉදිරියේ ඔසවනවා උන්වහන්සේ. ඒක උන්වහන්සේ අනිවාර්යයෙන්ම කරනවා. සම විටම තමා කැමැත්තට උඩින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා. මතෙව් 6:10 ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළවේ කරනු ලැබේවා. යේසුස් වහන්සේ යාඥා කරද්දී ගෝලිය ඇවිල්ලා කියලා දුන්නා නේද? අපිටත් කියලා දෙන්න යාඥා කරන්න කියලා. මතෙව් 6:10 උන්වහන්සේ 6 නම් බලද්දී කිව්වේ ස්වාමින් වහන්සේ අද අපි දෙවියන් වහන්සේගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේ අපේ ජීවිතේ, අපේ ආර්ථිකයේද, අපේ පෞල් ජීවිතයේද, අපේ ව්‍යාපාරෙද, ඔබ ව්‍යාපාර කරනවා නම්, මගේ රැකියාවේදී, මගේ දරුවන්ගේ ජීවිතයේදී හැම දෙයකදීම ස්වාමිනිය වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේ වහන්සේ අපේ ජීවිතවල ඉෂ්ට කරන්න කියලා ඔබට එකින් එක යාඥා කරන වෙලාවදී කියන්න පුළුවන් උන්වහන්සේගේ. ඉතින් සම විටම මේ හැම වෙලෙම මම යටත් වෙලා දෙවියන් වහන්සේගේ කැමැත්තට මම ඉඩ දෙනවා. යටත්කම කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. දැන් යටත්කම ගැන කතා කරනකොට ඒක දුර්වලකමක් නෙවෙයි.
නැත්තම් නිවටකමක් නෙවෙයි. ඒක තුරුලකමක් හැටියට ගන්න එපා. යටත්කමක් කියන්නේ දැන් මෙතන කියන්නේ අපි යටත්කම කියලා කියන්නේ ඉස්සල්ලා දෙවියන් වහන්සේට යටත් වීම සහ ඉදිරියට අපි බලමු අපිත් එක්ක ආශ්‍රය කරන අපිත් එක්ක වාසය කරන අපි රැකියා කරන ස්ථාන අපි යන්නේ තැන්වල අනිත් අයත් එක්ක කොහොමද අපි යටත්කමෙන් ක්‍රියා කරන්න කියලා. ඉතින් ඒක නිසා දුර්වලකමක් හැටියට ගන්න එපා. ඔබට ගොඩාක් අවවාද අනුශාසනයි මේ යාට යටත් වෙලා ඉන්න එපා. ඔයා දන්නේ නැහැ ඔය යටත් වෙලා ඉන්න නිසා තමයි ඔක්කොම ප්‍රශ්න දේවල් ඕ ලෝකේ අනුශාසන අවවාද ලෝකෙන් නෙවෙයි අපි ඉගෙන ගන්න අපි දෙවියන් වහන්සේගේ වචනෙන් අපි ඉගෙන ගන්න. දෙවියන් වහන්සේගේ වචනය තමයි අපි අනුගමනය කරන්නේ. කියන දේ කරන ඔළුව ඔබාගෙන කියන්නේ ඔළුව ඔබාගෙන බොහෝ කොනකට වෙලා ඉන්න එක නෙවෙයි. බයෙන් කොනකට වෙලා ඉන්න එක නෙවෙයි. යටාත්කම කියලා කියන්නේ. ඒක ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ බයිබලයේ එන දෙවියන් වහන්සේගේ එක ගුණාංගයක් වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ තිබිච්ච පළමු සහ උසස්ම ගුණාංගයක් වෙන යටාත්කම කියන්නේ කියන දේ කරන ඔළුව ඔබාගෙන බයෙන් කොනකට වෙලා ඉන්න එක නෙවෙයි. ඒ ගැන ඒ යටාත්කම නෙවෙයි. ඒක නිකන් බයකමක්. හරි. නිහතමානිකම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් විදහා දක්වා ඇත. නිහතමානිකම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය විදහා දක්වා ඇත. අපි බලමු පිලිප්පි 2:5 සිට 7. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්. දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයක් ගෙන මිනිසෙකුගේ සමානත්වයට පැමිණීසේක. මේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ විදහා දැක්වූ දේවල් තමයි පිලිප්පි 2:5 ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම ඔබ තුලත් මා තුලත් තිබේවා. පළමු කොට උන්වහන්සේ තුල තිබිච්ච සිතම ඔබ තුලත් මා තුලත් තිබේවා. ඒක අපිට දිනපතා වුණත් යාඥාවේ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ හැඩයට වහන්සේගේ ස්වරූපයට වෙනස් කරන්න වහන්සේගේ වගේ ඉවසීමක් මටත් දෙන්න ස්වාමීනි. මටත් මොනවාද අපේ ජීවිතයේ මේ දසමුතු වල ගොඩාක් අපි අඩුයිද නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන ලැකින් අපි කියන මොන පැත්තෙන්ද අපේ දුර්වලව සිටින මේ පැති වලින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න පුළුවන් ශක්තිය ස්වාමීනි මට දෙන්න මේ පැත්තෙන් වෙන්න ඕනේ කියලා. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ තුල වහන්සේ දකිද්දී වහන්සේගේ ඇස් වලින් ඒ කෙනෙක් දිහා බලද්දී යාගේ වේදනාව දුක ඔබට කොච්චර හැඟෙනවද වේදනාවක් ඒ වගේ මටත් බලන්න පුළුවන් වෙන්න වහන්සේ දෙන්න ස්වාමීනි ඒ වගේ හිතක් මටත් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබට දෙනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක නේද? උන්වහන්සේ ත්‍රිත්වයේ තනන් වහන්සේ ත්‍රිත්වයේ එක්කෙනෙක් පුත්‍රයන් වහන්සේ දෙවෙනි තනත් හැටියට හිටියා. දෙවියන් වහන්සේට සමානව සිටීම නමුත් තමන් විසින්ම අල්ලාගෙනම සිටිය යුතු වස්තුවක් නොසිතා ඒ දේ නෑ කමන්නේ කියලා ස්වර්ගය අතර උන්වහන්සේ ඉවත් කර දාසයෙකුමෙන් මිනිසෙක් සමානව පැමිණිසේක. මම වගේ සමානවට මිනිසෙක් හැටියට තමයි ආවේ. මිනිස් වෙසක් අරගෙන ආවේ නෑ. මිනිසෙක් හැටියට 100%ක් මිනිසෙක් හැටියට ආවා. යේසුස් වහන්සේ කුරුසය දක්වා යටත් විය. පිලිප්පි 2:8 සිට 9 මනුෂ්‍යාකාරයෙන් සිටිය කල මරණය එසේ කුරුසිය මරණය දක්වා කීකරුසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. සමහර අවස්ථාවලදී සමහර ක්‍රියාවලදී සමහර ගෙදර වෙන්න පුළුවන් පවුලේ කෙනෙක් වෙන්න පුළුවන් රැකියා කරන ස්ථානයක් වෙන්න පුළුවන් මොනෝ සිටුේෂන් එකකදී ඔබට යටත් වෙන්න සිදු වුණා නම් නැත්නම් එතන දෙවියන් වහන්සේගේ වචන අනුව නෑ මේ වෙලාවේ මම නිශ්ශබ්දව නිහඬ වෙන්න එක තමයි හොඳම දේ කියලා. එතකොට අර ඉතින් එපා අර එක නිකන් වා පරාජයටපත් වුණා. වා කතා කරේ නෑ, කට හැරියේ නෑ. වාටත් තිබුණා හොඳට කියන්න. වාටත් ඒකයි වා කරන්න ගියේ නැති කියලා. ඒ සිටුේෂන් එක අනුව දෙවියන් වහන්සේගේ මගපෙන් සුදාත්මන් වහන්සේගේ මගපෙන්වීම අරගෙන ඔබට ඕන මම ඔප්පු කරනවට වඩා මේ වෙලාවේ දෙවියන් වහන්සේට ඔප්පු කරයි කවුද හරි කියලා ඔබ යටහත් වෙලා දෙවියන් වහන්සේට ඉඩාරිනවා නම් දෙවියන් වහන්සේ අනිවාර්යෙන් දෙනවා. ඉතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ දක්වා උන්වහන්සේ යටත් වුණා කීකරු වුණා. ඒ නිසා උන්වහන්සේව සියලු නාම වලට වඩා උසස් කොට නාමය තබුවා. ඉතින් ඔබගේ මගේ ජීවිතේ ඒ වෙලාවේදී මම කතා කරපු එක මට අවාසියක් වුණා කියලා නෑ කතා කරන ඕන තැනදී ඔබ කතා කළ යුතුයි. හරි ඒකයි මම ඔබට කියන්නේ ශුද්ධාත්මන් වහන්සේගේ හරි මඟ පින්නේ මාර්ගගෙන කරන්න කතා කළ යුතු තැන කතා කළ යුතුයි.
නමුත් නිහඬව ඉන්න තැන නිහඬව. ජේසුස් වහන්සේත් අල්ලගෙන ගිය වෙලාවේදී කතා කරන්න ඕන තැන්වල කතා කරා, අනිත් තැන්වල නිශ්ශබ්දව හිටියා ජේසුස් වහන්සේ කතා කරන. ඒ වගේ අපේ ජීවිතෙත් අපි මේක හරි වෙලාව නෙවෙයි මම කතා කරන එක. මම මේ වෙලාවේ සයිලන්ට් වෙන්න ඕනේ. මට ටයිම් එකේ දෙවියන් වහන්සේ කතා කරන්න අවස්ථාවක් දෙයි. ඒ වගේ එද්දි දෙවියන් වහන්සේ ඔබට අවස්ථාව දෙයි. දෙවියන් වහන්සේ ඔබව හැමෝට වඩා ඉහළින් ඔසවයි. ඉතින් ස්වාමින් වහන්සේ ආශිර්වාද වූ මේ යොහාන් 13:14-15. ඉතින් ස්වාමින්ද ආශිර්වාදය වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදී යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙසම නුඹලාත් කරන පිණිස නුඹලාටත් ආදර්ශයක් දුනිමි. කවුද මේ? ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී තවල් එකක් කිනේ බැඳගෙන අරගෙන ඔක්කොමලාගේ පාද සේදුවා. අද සමහර සභාවල් වල තාම ඒක කරනවා ඒගොල්ලෝ. සමහර සභාවල් වල මාස 3කට සැරයක් පාද සෝදනවා කරනවා. මේක අපිට පිටස්තරෙන් කරන්න පුළුවන්. දැන් අපි කියමු සභාවේ කරනවා කියලා. දැන් අපි වැඩිමාල්ලගේ කකුල් හොදන්න නැත්නම් කාගේ හරි කියලා. එයාත් එක්ක හිත හොඳ නැත්නම් එයාත් එක්ක එච්චරම නැත්නම් අපිට හිතින් පුළුවන් බැන බොරුවට කකුල් හොදන්න. ඒක කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. නමුත් හිතින් මම යටහත් නැහැ, එයාට ආස නැහැ. ඒක නෙවෙයි ජේසුස් වහන්සේ මෙතනදී කියන්නේ. ජේසුස් වහන්සේ මට එයාට මගේ හිතේ කිසිම හටක් නැහැ, කිසිම දෙයක් නැහැ, මම යටහත් හරි මම මේ දේ කරන්නම් කියලා අපිට හිතින් අපිට ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. බොරුවට පිටින් කරලා හිත ඇතුලෙන් අපි වෙනස් වෙලා නැත්තම් ඒකේ කිසිම තේරුමක් නැහැ. ඉතින් ජේසුස් වහන්සේ ඒක ආදර්ශයක් වුණා. උන්වහන්සේටම ස්වාමින් වහන්සේ උන්වහන්සේ ත්‍රිත්වයේ දෙවෙනි තනන් වහන්සේ මේ ලෝකෙට ඇවිත් උන්වහන්සේ අපි ඉස්සලා බැලුවා උන්වහන්සේ දෙවියන් වහන්සේගේම රූපාකාරය දරන උන්වහන්සේ කකුල් හොදලා අපිට හොඳ ආදර්ශයක් දුන්නා. කොහොමද අපි යටහත් විය යුතුයි කියන එක. ඉතින් අපිට ඉහළින් පත් කරන ඉන්න නායකයෝ ඉන්නවාද? මම වැඩ කරන තැන මට වඩා ඉහළින් කවුරු හරි ලයින් මැනේජර් කෙනෙක් ඉන්නවද? සුපර්වයිසර් කෙනෙක් ඉන්නවද? ඊට ඉහළින් මැනේජර්ස්ලා ඉතින් සමහර වෙලාවට ඔය ඉන්න මැනේජර්ස්ලා ඩිරෙක්ටර්ස්ලාට වඩා ඉන්න ලයින් සුපර්වයිසර්ස්ලා සමහරට හරි නපුරුයි දේවල් කරනවා. ඉතින් කොහොමද? ඒත් එක්ක මම වැඩ කටයුතු කරන්නේ. කොහොමද මම ඉවසීමෙන් කළ යුතු? එයාට මම රිපෝට් කරන්නේ. මම යටහත් විය යුතුයි. එවිල දෙවියන් වහන්සේගේ වචනේ සිහි කරගන්න. දෙවියන් වහන්සේ කිව්වා යටහත් වෙන්න කියලා. ඉතින් ඔබ යටහත් වෙන්න දෙවියන් වහන්සේ අනිත් හැමෝම ඉදිරිපිට ඔසවයි. ඔබ ඔය ස්ථානෙන් අට අමාරු තැනක් නම් දෙවියන් වහන්සේ ගලවලා වෙන ස්ථානයකට ගෙනියයි. නැත්නම් ඒ පුද්ගලයාව දෙවියන් වහන්සේ මාරු කරයි. වෙන තැනකට හරි යට වෙන රස්සාවක් හොඳ රස්සාවක් කර දීලා වයින් කළා වෙන කෙනෙක්පත් කරයි. කාටවත් අහිතක් වෙන්න දෙවියන් වහන්සේට තියන්නේ නැහැ. මේ ඒ දෙයක් කරයි. ජේසුස් වහන්සේ අපට උපදෙස් දෙයි උන්වහන්සේගෙන් නිහතමානිකම ඉගෙන ගන්නා ලෙස. කත දෙන උපදෙස් අපිට මතෙව් 11:29. සිතින් මුරුදුව යටහත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන මාගෙන් ඉගෙන ගනිල්ලා. එවිට නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය. ජේසුස් වහන්සේ මතෙව් 11:28 කියනවා වෙහෙස වන්නා බර උසලන්නා සියල්ලනේ මා වෙතට වරෙන්න මම නුඹලාට සහනය දෙමි. ඒ වගේම 29 තියෙනවා ඒ පොරොන්දුවට යටින් ආඥාවක් තියෙනවා සිතින් මුරුදුව යටහත්ව සිටින බැවින් මාගේ වියගා නුඹලා පිටට ගෙන ගන්න. එතකොට එක්ස්චේන්ජ් එකක් කරනවා. මගේ දැන් වෙහෙස වෙච්ච බර උසලන ඒ සියල්ල ජේසුස් වහන්සේ පිටට තියන්න කියනවා ඒ බර ටික. නමුත් ජේසුස් වහන්සේගෙන් පොඩි වියගහක් හම්බ වෙනවා. ඒක මන් දවස්පතා උස්සගෙන යන්න ඕනේ නේද? නුඹේ කුරුසිය අරගෙන මගේ පස්සෙන් එන්න කියලා කියන්නේ ජේසුස් වහන්සේ. නුඹේ කුරුසිය නැගෙන එන්න කියලා කියන්නේ මොනවද මේ? ඔය කියන දේ තමයි. සිතින් මුරුදුව යටහත්ව එන්න. ඇවිල්ලා මගේ වියගා ගන්න. ඒක පහසුයි. ඒක ප්‍රේමයේ වියගහක්. අමාරු නෑ. ජේසුස් වහන්සේම කියනවා. ඒක අමාරු නෑ වාට කරන්න පුළුවන්. බෑ කියලා හිතන්න එපා. පුළුවන් කරන්න කියලා කියනවා. ඒක අරගෙන මගෙන්ම ඉගෙන ගන්න කියලා කියනවා ජේසුස් වහන්සේගෙන් නේ. අද අපිට ඕනේ යගෙම තමයි ඉගෙන ගන්න. ශුද්ධාත්මයන් වහන්සේගෙන් ජේසුස් වහන්සේගෙන් ඉගෙන ගන්නilla එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. හරිද? අපේ ආත්මවලට. නිහතමානිකම ලැජ්ජාවක් හෝ පාපයක් හෙලා දැකීමක්. Humility is not a shame or condemnation for sin. ඒ කියන්නේ අපේ යටහත්කම පෙන්වන්න තව කෙනෙක්ගේ පාපය අපි උලුප්පල පෙන්නලා එයාගේ වැරදි කතා කරලා එයාට ලොකුවට අපි කතා කරනවා. ඒ කියන්නේ අපි පෙන්නනවා අපි හරි යටහත් අපි හරිම නෑ එයා වගේ නෙවෙයි අපි
අපි එහෙම නැහැ හරි කීකරුයි කියලා කියනවා. එහෙම නියතමානිකමක් වැඩක් නැහැ ඒක. එහෙම ඒක නෙවෙයි නියතමානිකම කියලා කියන්නේ. තව කෙනෙක්ගේ පාපයක් වෙලා අරගෙන ඒක ලොකුවට කතා කරලා ඒක ගැන විවේචනය කළා දෝෂාරෝපණය කරලා පෙන්නලා හරි යටත් සාන්තදාන්ත කියලා එයා වෙනස් කියන ඒක නෙවෙයි මේ යටහත්කම කියලා කියන්නේ නිහතමානිකම කියන්නේ ඒක නෙවෙයි. සැබෑ යටත්කම දෙවියන් වහන්සේ අප ගැන පවසන සියල්ල සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ සමග එකඟ වීම ඇතුළත් වේ. දැන් ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපි දැන් අපේ කියනවා reputation කියලා එකක් අපි කියනවා reputation ඊළඟට කියනවා character කියලා. මොකද්ද මේ දෙකේ අතර තියෙන වෙනස? difference එක. character කියන්නේ තමාගේ ගති ලක්ෂණ. ඒතකොට reputation කියන්නේ ඒ කෙනා ගැන වර්ණනා කිරීමනේ. නැත්තම් මොකද්ද මේ දෙකේ අතර තියෙන වෙනස? reputation කියන්නේ පිටස්තර මිනිස්සු තමා දිහා බලන විදිය හරි තමාව දකින විදිය reputation character කියන චරිතය තමා තුලින් ඒ පිටස්තරයට තමා පෙන්වන විදිය. thank you Pastor. හරි Pastor කිව්වා මේ කියන්නේ හරියටම පිටස්තර අය අපි ගැන මොනවද කතා කරන්නේ? ඒක reputation එක. ඒ කියන්නේ මේ ලෝකේ නාය කතා කරන එක. එතකොට character එක අප තුළම පස්සේ කිව්වා අපි තුළම දක්වන දේ එහෙම නැත්නම් තව පැත්තකින් දෙවියන් වහන්සේ අපි ගැන කියන දේ තමයි අපේ character එක. ඉතින් අපි තුළ තියෙන දේ අපි එලි දක්වන එක පස්සේ කිව්වාගේ හරිය සහ දෙවියන් වහන්සේ reputation එක අන් අය අපි ගැන කතා කිරීම. ඒ තමයි දෙකේ අතර තියෙන වෙනස. ඉතින් සැබෑ යටත්කම දෙවියන් වහන්සේ අප ගැන පවසන සියල්ල සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ සමග එක වීම. True humility includes agreeing with God concerning all that he says about us. මොනවාද දෙවියන් වහන්සේ අපි ගැන කියන්නේ? ඒ ගැන ඔබ එකඟ වීම යටහත්කම කියන්නේ දෙවියන් වහන්සේ මොනවාද කරන්න කියන්නේ මං ගැන මොනවාද මට කියන්නේ ඒ ගැන මම එකඟ වෙලා වෙනවද මම දෙවියන් වහන්සේ තුළ යටහත් වෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ නිහතමානිකම මනිනු ලබන්නේ අපගේ සෙව් මිනිසුන් සමග අපගේ එදිනෙදා ජීවිතයෙන්. Our humility before God is measured by our daily lives with our fellow men. ඒ කියන්නේ මම අපි එදිනෙදා ජීවිතේ අපි ජීවත් වෙන අපේ පවුලේ අය භාර්යාව ස්වාමි පුරුෂයා දරුවන් ඊට පස්සේ රැකියා කරන ස්ථාන අපි යන්නේ නැත්නම් සුපර් මාකට් එකට යනවා අපි කොහරි හොටල් එකට යනවා කොහේ ගියත් අපි කොතන ගියත් එදිනෙදා අපි ගැවසෙන සෙනගත් එක්ක ඉස්සුත් එක්ක තමයි අපේ නියතමානිකම මනිනු ලබන්නේ. ඒකෙන් තමයි දෙවියන් වහන්සේ අපිව මනින්නේ. කොයි ආකාරයකද මම ක්‍රියා කරන්නේ මගේ තුළ යටහත්කම තියෙනවද නැද්ද කියලා නේද? නිර්භීතව ධෛර්යත්ව දෙවියන් වහන්සේ මත මුළුමනින්ම යැපීම රඳා පැවතීම. යටත්කම මොනවාද? ධෛර්යව කියන්නේ නිර්භීතව ධෛර්යත්ව දෙවියන් වහන්සේ මත මුළුමනින්ම යැපීම. හරියට මෝසස් වගේ නේද? මෝසස් දෙවියන් වහන්සේ කෙරේ සම්පූර්ණයෙන්ම යැපිලා හිටියා. ඒ පුද්ගලයා යැපෙනවා දෙවියන් වහන්සේ මත. ස්වාමීන් වහන්සේ මට කියන්න මොනවද මම කරන්න ඕනේ? ඊළඟට මොනවද කියන්න ඕනේ? අපි ඇත්තටම කරනවා අඩුයි ඒක. දැන් මගේ ජීවිතේ ගත්තත් සමහර ගොඩාක් අවස්ථාවල මිස් කරලා මගදී කියලා තමයි අහන්නේ අනේ ස්වාමීන් වහන්සේ මොනවද මම මේකට කරන්න ඕනේ කියලා නේ. ඒකයි දෙවියන් වහන්සේගේ වචන කියද්දි ඉස්සල්ලා ඒ කියන කෙනාට තමයි ඉස්සල්ලා. ඒතර දැන් මේක කරගෙන යද්දි මගේ ජීවිතෙත් ගොඩක් දේවල් රළු තැන් සමතලා වෙන ෂාප් වෙනවා. දැන් නේ ඉස්සල්ලා මට ඊට පස්සේ තමයි අනිත් අයට. ඉතින් මමත් රියලයිස් වෙනවා අනේ දෙවියන් වහන්සේ ඇත්තනේ මෙතන කියන්නේ මමත් සමහර වෙලාවට මිස් කරන තැන් තියෙනවා දෙවියන් වහන්සේගෙන් නෙවෙයි ස්වාමීනි දැන් මෙතන මොකද්ද මම ඊළඟට කරන්නේ කියලා අහලා ඊළඟට කරනවා මිසක් කලබල වෙලා හැමදේම කරලා අන්තිමට අහනවා අයියෝ අපරාධය ඔබ වහන්සේගෙන් අහන්න තිබ්බා මීට කලින් යාඥා කරන්න තිබුණා කියලා හිතනවා නේද? ඉතින් අපි දෙවියන් වහන්සේ මත මුළුමනින්ම යපේ රඳා පැවතීමයි. අන් අයට කියන මනාප හා ආශිර්වාද ලැබෙන විට ඔහුට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ හැකිය. අපි අනිත් අයට ආශිර්වාද ලැබෙද්දී අනිත් අයට ප්‍රොමෝෂන් එකක් ලැබෙද්දී යාට
මොකක් හරි මේකක් ඕනම දෙයක් ලැබෙද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒක දිහා බලලා ඊර්ෂ්‍යා වෙලා අප්සෙට් වෙලා අපිටත් ලැබුණ නැහැනේ අයියෝ වැඩක් නැහැනේ මොකද්ද මේ තේරුමක් නැහැනේ කියලා කියන්නේ නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. අනේ කොච්චර දෙයක්ද හරිම සතුටුයි. ඇත්තටම හදවතින්ම සතුට වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ දෙවියන් වහන්සේ තුළ. නියතමානී මිනිසා සෑම විටම දේව වචනේ අනුව ජීවත් වෙන්න සොයන්න උත්සාහ කරන සේක. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ නියතමානී කෙනා නැත්නම් යටත් වෙන කෙනා හැම වෙලේම උත්සාහ කරනවා දෙවියන් වහන්සේගේ වචන අනුව ජීවත් වෙන්න. ඒක තමයි අපි මේ ඉගෙන ගන්න අපි උත්සාහ කරන්නේ ධර්මා. කොහොමද දෙවියන් වහන්සේ අනුව වචන අනුව මොකද්ද කියලා තියෙන්නේ? අයියෝ වචනේ කියලා තියෙනවානේ මේ විදිහට කියලා. වචනේ එපිස මේ 4:26 28 කියනවා ඉර බහින්ද කලින් සමාදාන වෙන්න කියලා සහෝදරයත් එක්ක. දැන් මං කේන්ති ගත්තා තාම තරහයි ඉර බසින්න කලින් සමාදානය වෙන්න කියලා කියනවා. මං ගිහලා සමාවිලන යාගින්. කමක් නැහැ මගේ වැරද්ද මගේ නැති වුණත් මං එයාගෙන් සමාවිල්ලන. යටත් වෙනවා. හරි අපිට පුළුවන් හැම වෙලේම මේ වගේ ස්ක්‍රිප්චර්ස් අපි ඒක බයිබලයේ කියවලා අපි තුල පුරවගෙන තියෙනවා නම් අපිට ඒ වෙලාවට එනවා. පේතුරුස් දේශස්වාංශයෙන් ඇහුවා මගේ සහෝදරයාට කී වතාවක් සමාදින 7 වතාවක්ද නැත්නම් දේශස්වාංශිකව 77 වතාවක් කියලා නේද? එහෙම එතකොට දවස් 30 බැලුවොත් ඒකට 77 7න් වැඩි කරොත් 470 වතාවක් මේ සමාව දිය යුතුයි. ඒ වගේ අපිට දෙවියන් වහන්සේගේ වචන අනුව ජීවත් වෙන ටක් ගාලා අපි හදා ගන්නවා. අපි කවුරුත් පර්ෆෙක්ට් නෑ. අපිට කේන්තියයි, අපිට දුක හිතෙයි, මේ දේවල් වෙයි. නමුත් ඉමීඩියට්ලි මම හැරිලා ටක් ගාලා මම මේක මේ වෙලේ මම කරේ ඇයි මම නැත්තම් මේක කතා කරේ ටක් ගාලා දෙවනාසොල්ල පසුතැවිලි වෙලා මම ටක් ගාලා ට්‍රක් එකට වැටෙනවද? අන්න ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ අපි දවස්පත අපේ වෙනස බලාපොරොත්තු වෙන්නේ. අන් අයට ගෞරවය යුතුව සේවය කරන කෙනෙක් විය යුතුයි. අන් අයට ගෞරවය යුතුව සේවය කරන කෙනෙක් විය යුතුයි. අන් අයට ගෞරවය යුතුව සේවය කරන කෙනෙක් විය යුතුයි කියලා සේවය කියලා කිව්වම අපි ගොඩක් වෙලාවට සේවය කියලා හිතුවම අපි හිතන මොකක් හරි ගිල්ලා කරන්න ඕනේ කියලා කියන්නේ මගේ කාලය, මගේ මුදල, මගේ වාහනය, මගේ නිවස වෙන්න පුළුවන්. මගේ ඒ දේවල් අන් අය වෙනුවෙන් මම කැප කරන්න දෙන්න කැමතිද? මගේ කාලය වැය කරගෙන යාගේ වැඩක් වෙනුවෙන් මම යනවා. ඒ පල්ලියේ ඉවර වෙලා ඉබ්‍රදට යන්න විදියක් නැහැ. මගේ පැත්ත නෙවෙයි යන්නේ වෙනත් පැත්ත. නමුත් තකාණියක් මං ගිහලා ආව ඩ්‍රොප් කළා මං ගෙදර යනවා. හරි. ඒතර මගේ ඒ වාහනේ මගේ ශ්‍රමය මම විඳන් කළා. මුදල් ඉතින් ඒ වගේ කෙනෙකුට ඇවිල්ලා මේ ආවායට දවස් 3ක් 4ක් අපි නිවසේ නතර වෙන සතියක් නතර වෙලා හිටියාගේ. ඒ වගේ ඔබට කරන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ දේවල් කැප කරන්න දෙන්න වේදන් කරන්න වැය කරන්න. අන්න ඒක තමයි අන් අයට සේවය කළ යුත්තේ. ඒක ගෞරවයෙන් කරන්න ඕනේ. ඒක පා වෙලා නිකන් අයියෝ කියලා එහෙම නෙවෙයි. ගෞරවයෙන් යුතුව සේවය කිරීම. යේසුස් වහන්සේ කෙරේ බය ඇතුව එකිනෙකාට යටත් වෙන කෙනෙක් කිය. එකිනෙකාට නේද? අපි ගොඩක් වෙලාවට යටත් වෙන්න කැමති නැහැ. ඉතින් සේවය කරන තැනදී විශේෂයෙන් අපේ සභාවල් වලදී අපිට ඉහලින් කවරි කෙනෙක්ව අපිට වඩා අපි පරණය සභාවේ නමුත් ඊට වඩා අලුතෙන් ආපු කෙනෙක්ව පාස්ටර්පත් කරාම අපි එයා අලුත් එක්කෙනෙක් පොඩි එක්කෙනෙක් කොහමද කියලා අපි මුමුණන්න පටන් ගන්නවා ගොඩක් වෙලාවට නේද? ඉතින් ජේසුස් වහන්සේ කෙරෙහි බය ඇතුව කියන්නේ මේක දෙවියන් වහන්සේ පත් කරේ අපිට ප්‍රශ්නයක් නෑ. යාගේ වයස ප්‍රශ්නයක් නෑ. කොච්චර කාලයක්ද කියලා ප්‍රශ්නයක් නෑ. ඒක දෙවියන් වහන්සේ පත් කරේ ජේසුස් වහන්සේට මම මේ යටත් වෙන්නේ ජේසුස් වහන්සේට මම ආදරේ. ඒ නිසා කියලා එකිනෙකනාට බය ඇතුව යටත් වෙනවා. මේ වගේ අපේ සහෝදර සහෝදරියන් සහ සේවකයන් නායකයන් ඊර්ෂ්‍යාවෙන් එළියට ආපු කෙනෙක් වෙත. ඒ කියන්නේ මම මුලින්ම කිව්වා ඊර්ෂ්‍යා කරන්න බෑ අපිට. ඊර්ෂ්‍යාවෙන් එළියට ආපු කෙනෙක්. කිසිම දෙයකට ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ඔබට ආශිර්වාද කරනවා. ඒ ගැන අනිත් අයගේ දේවල් ගැන බලලා ඊර්ෂ්‍යා වෙන්න ඕනේ නැහැ. තරාතිරම් බලන කෙනෙක් නෙවෙයි. යටත්කම තියෙන කෙනෙක් තරාතිරම් බලන්නේ නැහැ යා. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක උදව් උපකාර කරන්න දේවල් කරන්න එයා කැප වෙනවා, බැඳිලා සිටිනවා, ලෑස්ති කරන්න ප්‍රශ්නයක් නෑ. තරාතිරමක් ප්‍රශ්නයක් නෑ. අපෝ අපි ඔය කට්ටියට කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේවා කරන්නේ නැහැ. වැඩක් නැහැ. ඒවා අපිට අදාළ නැහැ. යටත්කම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් කරුණු කීපයක් බලමු. සැබෑ යටත්කම පවත්වාගෙන යාම සඳහා දෙවියන් වහන්සේ සමග පෞද්ගලික රහසිගත සම්බන්ධතාවයක් අනිවාර්යයි. හරි? දෙවියන් වහන්සේ මම ඔබට කිව්වේ දවස් පතා හැමදාම ඔබ යාඥා කළ යුතුයි.
යාඥා කරන්න යාඥා කළ යුතුයි. ඒක මිස් කරන්න බෑ. යාඥා කළ යුතුයි. හොඳම වෙලාව තමයි පාන්දර. ඒතකොට ඩිස්ටර්බන්ස් නැහැ. කිසි කවුරුත් ඩිස්ටර්බ් කරන්නේ නැහැ ඔබට. ඔබටයි දෙවියන් වහන්සේත් එක්ක. දවස පළවෙනි ආරම්භ කරන්නේ ඔබ දවස් දෙවියන් වහන්සේත් එක්ක අවසන් කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක. ඔබගේ දවස සාර්ථකයි. ආශිර්වාදයි. අද දවස මොන පැත්තෙන් නැගිටද දන්නේ නැහැ අයියෝ කියලා අර ලෝකයේ වගේ අපි කියන්නේ නැහැ. හරි ඔයා මොන පැත්තෙන්ද මොන ජනේලෙන් එළිය බැලුවේ මොන පැත්තෙන්ද බැස්සේ ඇඳෙන් කියලා ඌව මමත් දන්නේ අයියෝ අද දවසම චාටර්ම තමයි කියලා එහෙම කියන්නේ අපි මොකද ඔබ දවස පටන් ගත්තේ දෙවියන් වහන්සේගෙන්. එතකොට කොහොමද වරදින්නේ? අපේ දෙවියන් වහන්සේගෙන් පටන් ගත්ත ඔබට කවදාකවත් වරදින්න බෑ. ඉතින් ඒක ගලන්න ඔබගේ හදවතේ ඊර්ෂ්‍යාව නොකරන්න සමාව දෙන්න ආශිර්වාද කරන්න ටක් ගාලා පැනලා උදව් කරන්න පුළුවන් වෙන්න එයාට වඩා යටහත් වෙන්න හැම දෙයකටම වෙන්න පටන් ගන්න මෙතනින් තමයි දෙවියන් වහන්සේගේ පාමුල. ඔබ දවස්පතා දෙවියන් වහන්සේගේ පාමුල කාලය ගත කළෙද්දී ඔබගේ හදවතේ ඒක ෆ්ලෝ වෙනවා ඔබගේ ජීවිතේ. ඒක අනිවාර්යයි. ඉතින් ඒක සැබෑ යටහත්කම පවත්වාගෙන යාම සඳහා දෙවියන් වහන්සේ සමග පුද්ගලික රහසිගත සම්බන්ධතාවයක් අනිවාර්යයි. ඒක පාන්දර නැගිටලා යාඥා කළ යුතුයි. ඉගෙනවිය හැකි be teachable මතෙව් 18:2-4 පාස්ටර්ගේ හොඳ දේශනාවක් තියෙනවා මේ දවස්වල පාස්ටර් කරන පාඩම ඔබ ගිහින් අහන්න පාස්ටර් උන්වහන්සේ කුඩා දරුවෙකු තමා ළඟට කැඳවා ඔවුන් මැද සිටුවා සැබවක් නුඹලාට කියමි නුඹලා හැරි කුඩා දරුවන් මෙන් නොවුනොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නේය. එබැවින් මේ කුඩා දරුවෝ මෙන් යටත් වන කවුරු නමුත් ස්වර්ග රාජ්‍යයේ ඉතා උතුම් තැනැත්තේය. ගොඩක් තැන්වල කියනවානේ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න කොච්චර දේවල් තියෙනවද එදිනෙදා ජීවිතයේ ඔබට දේවල් කරගෙන යන්න බය වෙන්න එපා. ඒ දේවල් අහලා අයියෝ මම ස්වර්ගයට යන්න නැති වේද කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේ කරුණාවන්ත දෙවියන් වහන්සේ නමුත් ජීවිතේ වෙනස් කරගන්න බයිබලයේ කියවන්න දෙවියන් වහන්සේ තුළ පුරව ගන්න මොනවද දෙවියන් වහන්සේ මෙතනදී කියන්නේ කියලා ඔහෙලා බලන්න. ඉතින් කුඩා දරුවෙක් වගේ වෙන්න ඕනේ. be teachable. එයා දන්න දෙයක් නෑ. එයා මොනවද මට උගන්වන්න ඉන්නේ. නේද? අපි ගොඩක් වෙලාට කියනවා එයා ආවෙනවා මේ ඊයේ පෙරද ඇවිල්ලා මට උගන්වන්න දෙනවා. මට කියා දෙනවා. එහෙම වෙන්න එපා. මගේ චූටි පුතාගෙන් මට දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් මම ඇත්තටම ඉගෙන ගන්නවා. මොකද දෙවියන් වහන්සේ මාව අරගෙන පාවිච්චි කරන මමත් සියල්ල දත් නෙවෙයිනේ. මමත් දන්න දෙවියන් වහන්සේත් එක්කම යන ගමන. ඉතින් මමත් කැමතියි. ඔයගොල්ලෝ කාගේ හරි දෙයක් තියෙනවා නම් මමත් ආසයි ඉගෙන ගන්න. මමත් අනිවාර්යයෙන්ම දවස් පතා මමත් හොය දේවල් ඉගෙන ගන්නවා. ඉතින් අපි දෙයක් කෙනෙක් කිව්වොත් දෙයක් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක කුඩා දරුවෝ වගේ අහුම්කම් දීලා ඒකේ අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අරගෙන මේ ප්‍රශ්නයක් නැහැ. ඒක විදිහට ඉතින් be teachable හැම වෙලෙම යටත් කෙනා වෙන. යටත්කම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් කරුණු කීපයක් බලමු අපි. මෝසස් පොළවේ මතුවේ සිටි සියලුම මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන්ම මුරුදු ගුණාත්මික කෙනෙක් වූයේ. ගණන් කතාවේ 12:3 14:5 16:3 44 20 මේ ඔක්කොම රෙෆරන්ස් බයිබල් පද. මේකේ ගණන් කතාවේ 12:3 විතරක් මම ගත්තා. මෝසස් නම් මනුෂ්‍ය තම පොළවේ මතු පිටෙහි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මුරුදු ගුණ තිති කෙනෙක් වූයේ. දෙවියන් වහන්සේ අපි හිතනවානේ ඇයි මේ මුළු සෙලඟම ගේන්න දෙවියන් වහන්සේ මෝසස්ව තෝරගත්තේ කියලා. වෙන නැද්ද කවුරු හරි කෙනෙක්? දෙවියන් වහන්සේ මේ පොළවේ දෙවියන් වහන්සේ මේ වචනේ බයිබලයේ ලියනවා මේ පොළොව තලෙම හිටියේ තා මුරුදු නියතමානී කෙනෙක් මෝසස්. හැම දෙයක්ම අරගෙන ගියා දෙවියන් වහන්සේ ගාවට. එයා අවුරුදු 40ක් පාරාවගේ රජ මාලිගාවේ වැඩුණා. ඒ ඊජිප්තුවේ තිබිච්ච හැම කලාවක්ම සටන් කලාවක් කියන්නේ රාජකුමාරයෙකු උගන්වන්න ඕනේ. ඒ දේවල් ඒ ඊජිප්තු දෙවිවරු ගැන ඉගෙනනවා. ඒ පාසල ඉගෙනගෙන කොහොම දේවල් ඉගෙන ගත්තා අය. අවුරුදු 40ක් හොඳට දන්නවා ඒ කොහොමද කියලා. ඒ එකක්වත් එයා පාවිච්චි කරේ නැහැ. ඒ සෙනග අරගෙන යද්දි කීයක් අරන් ගියද? පිරිමි විතර. ලක්ෂ 6ක්. ඔක්කොම එකතු කරලා ගන්නකොට මිලියන 2ක. මෙගාෆෝන් නැහැ, ටෙලිෆෝන් නැහැ, වෝකි ටෝකි නැහැ, GPS නැහැ. කිසි දෙයක් නැහැ කමියුනිකේට් කරන්න සෙනග විශාල ප්‍රමාණයක් කරන් යනවා. ලේසිද? කවුද තෝරගත්තේ? මේ පොළොව තලයේ හිටපු මුරුදුම කෙනාව දෙවියන් වහන්සේ තෝරගත්තා. කොහොමද දෙවියන් වහන්සේ අපේ? ඉතින් එයා ඇයි
හැම වෙලේම ගියා දෙවියන් වහන්සේ පාමුල වැටිලා ආවා ස්වාමීනි මම ඊළඟට මොකද කරන්නේ දැන් මේ සෙනඟ තිබහයි කියනවා වතුර හරි දෙවියන් වහන්සේ කියන හරි ප්‍රශ්නයක් නැහැ මෙයා කරන්න දැන් රතුමූල ගාවට ඇවිල්ලා එනවා ස්වාමීනි යන්න මාර්ගයක් නැහැ අපි මොකද කරන්නේ මේ වගේ හැම වෙලේම එයා දෙවියන් වහන්සේගෙන් යපුණා එයාගේ දන්න දේවල් වැට දාලා එයා පෙන්වන්න ගියේ නෑ හරි හරි කියලා නේද එයාගේ මාමා මගදී එයාට උපදෙස් වගේක් දුන්නා ඒකත් එයා පිළිපැද්දා එයා කිව්වේ නෑ මම දෙවියන් වහන්සේගෙන් අහලා දැනගන්නම් ඔයා මට කියන්න ඕනේ නෑ මම දෙවියන් වහන්සේත් එක්ක ෆුල් කනෙක්ෂන් එකේ ඉන්නේ මම දෙවියන් වහන්සේ මූණට මූණ මට කතා කරනවා එහෙම කරේ නෑ එයා රෙස්පෙක්ට් කරා එයාගේ මාමට කිව්වා 10කින්ද 100කින්ද මුලාදෑනින්පත් කළා ඔයාට මේක වෙහෙසයි කියලා උපදෙස් දුන්නා එයා ඒකත් අරගෙන කරා ඒ වගේ එච්චර උරුදු යටත් කෙනෙක් මෝසස් සලමන් රජතුමා ප්‍රඥාව ඉල්ලුවා දෙක වංශාවලියේ 1:9 සිට 12 එහෙම නැත්නම් Second Chronicles දෙවියන් වහන්සේ සතුරන් සමග කටයුතු කිරීමේදී දෙවියන් වහන්සේ මත විශ්වාසය තබනවා සල්මන් රජතුමා ප්‍රඥාව ඉල්ලුවා ඒක දෙක වංශාවලිය 1:19 ඔබ දන්නවනේ සල්මන් රජතුමා මේ රජකමට පත් වෙච්ච වෙලාවේදී දෙවියන් වහන්සේ ඇවිල්ලා මොනවද ඕනේ කියලා කිව්වම රජතුමා කිව්වා ඔබ වහන්සේගේ මේ සෙනගව වැලි වගේ ඉන්න සෙනගව මට බලා ගන්න පාලනය කරන්න මට ප්‍රඥාව දෙන්න කියලා කිව්වා. එතකොට දෙවියන් වහන්සේ පුදුම වුණා බලය සතුරන්ට විරුද්ධව ෆයිට් කරන ශක්තිය ධනය දෙන්න කියලා කිව්වේ නෑ වෙනස්ම දෙයක් ඉල්ලුවේ කියලා දෙවියන් වහන්සේ එයාට ප්‍රඥාව ඇති වෙන්න දෙවියන් වහන්සේ දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒක ඉල්ලපු නිසා ඊතුරු බලයයි සේරම දේවල් දුන්නා. ඉතින් සතුරන් සමග කටයුතු කිරීමේදී දෙවියන් වහන්සේ මත විශ්වාසය තබනවා කියලා. දෙවියන් වහන්සේ ඔහුගේ පලිය හා ආරක්ෂාව බව වැඩි වී දැන සිටියේ ඩේවිඩ් තමයි ස්වාමිනී මාගේ මේක ඇවිල්ලා සමාන බයිබල් පදය ගීතාවලිය 3 පළවෙනි පරිච්ඡේදයේ සිට 3 වෙනි පදය දක්වා ගීතාවලිය 3 1 සිට 3 දක්වා ගීතාවලිය 3 1 සිට 3 දක්වා සමාන බයිබල් පද දාන්න ස්වාමිනී මාගේ ඉදිරි කාර්යෝ කොපමණ වැඩි වූ මට විරුද්ධව නැගිටින්නෝ බොහෝය දෙවියන් වහන්සේ තුල ඔබට ගැලවීමක් නැත මාගේ ප්‍රාණය ගැන කිසිසේත් බොහෝය නමුත් ස්වාමිනී ඔබ මා අවට පලියක්ය මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නද වනසේකයි. ඉතින් සතුරෝ සෑයට ලෝහ බැඳලා දාවිද් රජතුමාට විරුද්ධව ආවා දේවල් කරා හැම වෙලෙම දෙවියන් වහන්සේගෙන් යපුණා. දාවිද් රජතුමාගේ හිටපු භාර්යාවන් දරුවන් එයා සටන් කරන්න ගිය වෙලාවේ දැන් කට්ටිය ඇවිල්ලා අරගෙන ගිය වෙලාවේදී ඇවිල්ලා දැනගත්තා භාර්යාවන් දරුවන් අරගෙන ගියා කියලා. සාමාන්‍ය කෙනෙක් නම් මොනවද කරන්නේ? එවිලම හැරිලා ගිහිල්ලා රණ්ඩු කරනවා නේ. එයා ඉඳගෙන ආවුවා දෙවියන් වහන්සේගෙන් දැන් මම මොකද කරන්නේ? මං ගිහිල්ලා ගේන්න දෙගොල්ලන්ව කියලා. දෙවියන් වහන්සේගෙන් සිග්නල් එක එනකන් හිටියා. එච්චරට දෙවියන් වහන්සේගෙන් යපුණා අය. දැන් Wi-Fi ළමයි බය අරන් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ගහලා අරන් යනවා මිසක් අහහා මිනිස්සු කියන්නේ තවත් බල ඉන්න මොනවද මේ කතා බ්‍රදර් යන්න කියනවා. දෙවියන් වහන්සේගෙන් ඇහුවා මොකද කරන්න කියලා. ඒ තරමට දෙවියන් වහන්සේ කෙරේ යපුණා. එයා හැම දෙයකම ජයගත්තා. පුදුම ජයග්‍රහණයක් ලැබුවා. ඒක අවුරුදු ඉතුරු 40කට මේ බලපෑවා. සොලමන් රජතුමාට කිසිම සටනක් කරන්න ඕනේ නැහැ. තාත්තා ඒ කරපු සටන් වල උෂ්ණය අපි කිව්වොත් එම් රස්නේ තිබුණා ඉතුරු අවුරුදු 40කට. කවුරුත් ආවේ නැහැ ෆයිට් කරන්න. එච්චරට බය යාගේ තාත්තා. ඒ තරම් දෙවියන් වහන්සේ ආව. ඒ එච්චරට දෙවියන් වහන්සේගෙන් අහලා තමයි දෙයක් කරන්න යා. කිසි දෙයක් කරන්න යන්නේ. එතකොට ස්වාමින් වහන්සේ ශබ්දයෙන් හඬ නගා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔහුගේ පලියක් ලෙස ආරක්ෂා බව හතරවෙනි එක ස්වාමින් වහන්සේ මාගේ ශබ්දයක් හඬගසමි. උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තර දෙනසේක. මම වැතිරි නිදා ගනිමි. මම පිබිදුණෙමි. මක්නිසාද ස්වාමින් වහන්සේ මා දරණසේක. මේ ගීතාවලිය 3:1 සිට 5 දක්වා ස්වාමින් වහන්සේ මොනවද කරන්නේ? ස්වාමින් වහන්සේට මාගේ ශබ්දයෙන් අඬගසා උන්වහන්සේ තමන්ගේම ශුද්ධ කන්දේ සිට මට උත්තර දෙන්නසේක කියලා. ඒ කියන්නේ හැම වෙලෙම දෙවියන් වහන්සේගෙන් අහලා තමයි කරන්නේ. උන්වහන්සේගේ ශුද්ධ කන්දේ සිට එයා උත්තර දෙනවා. මම වැතිරි නිදාගනි තිමි. ඒ කියන්නේ රිලැක්ස් මම පිබිදු නොමි. මක්නිසාද ස්වාමින් වහන්සේ
මා දරණසේක. හැම වෙලේම දෙවියන් වහන්සේ ආව අරගෙන යනවා. දෙවියන් වහන්සේගේ පලියක්, දෙවියන් වහන්සේගේ ආරක්ෂාවන් වාසය. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේව විශ්වාස කළසේක. යොහන් 8:59 10:39 ලූක් 4:30 1 පේත්‍රෝස් 2:21 ඉඳන් 23. යොහන් 8:59 කියන එබැවින් ඔහු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තේය. නමුත් යේසුස් වහන්සේ සංගවී දේව මාලිගාවෙන් පිටත් වී ගියසේක. කියවලා බලන්න යොහන් 8 වෙනි පරිච්ඡේදයේ 55-56 ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ඇටියට ඔප්පු කරනවා. මෙතනදී ජේසුස් වහන්සේ මේගොල්ලන්ට කියනවා මේගොල්ලෝට කිව්වේ ඇයි ගල් ගහන්න ගත්තේ මේගොල්ලෝ අතට ගත්ත ගල් ගහන්න ගැහුවේ නෑ. මෝසස් නික්මයාම 3:14 මෝසස් දෙවියන් වහන්සේව හම්බෙලා දෙවියන් වහන්සේගේ නම ඇහුවම දෙවියන් වහන්සේ කියන මම යම්සේ සිටීමද එසේම සිටීමි කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් කියන I am the who I am කියලා කියනවා. ඒකට හීබ්‍රු වලින් කියනවා හයා කියලා කියන්නේ. ඒ වචනයට කියනවා හයා කියලා තමයි ඒ වචනේ කියන්නේ. ඒක දෙවියන් වහන්සේට පාවිච්චි කරපු දෙවියන් වහන්සේ පාවිච්චි කරපු වචන නිසා එදායින් පස්සේ ඒ හීබ්‍රු සෙනග ඒ වචනේ කිසි දෙයකට පාවිච්චි කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක දෙවියන් වහන්සේගේ නමක් හැටියට සලකන්නේ. මෙතනදී ජේසුස් වහන්සේ ඒ වචනේම පාවිච්චි කරනවා. මම තමයි ඒ හයා කියලා. ඒ කියපු කියද්දි තමයි සෙනකට කේන්ති ගිහලා ගල් ගත්ත ගහන්න ජේසුස් වහන්සේට. එහෙම කොහමද ඔයා ක්ලේම් කරන්නේ? ඔයා මිනිහෙක් නේ. ඔයා කොහමද දෙවි කෙනෙක් වෙන්න පුළුවන් කියලා අර විශේෂයෙන් අර හයා කියන වචනය බලවත් නමක් ඒක දෙවියන් වහන්සේගේ. අර නම් වලින් තියෙනවා. වහන්සේ යෙහෝවා යයිරේ ශාලොම් එල් ෂදායි එල් රොහි එතකොට බොහෝ නම් තියෙනවා. ඒ අතරේ හයා කියන එක තමයි මම යම්සේ සිටීමද එසේම සිටීමි කියන කොටස කියන්නේ උන්වහන්සේ I am the I am කියන කොටස ජේසුස් වහන්සේ කියනවා තමයි මේ ගල් ගත්තේ. නමුත් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මොකද කරේ? හැම වෙලෙම දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විශ්වාස කළසේක. උන්වහන්සේද ඒ වගේම යොහන් 10:39 ඔකම වෙනවා. ඔහු නැවතත් උන්වහන්සේ අල්ලන්ට හැදුවේය. නමුත් උන්වහන්සේ ඔවුන්ගෙන් අතින් ගැලවී ගියසේක. එතනින් මාරු වෙලා ගියා. ඉතියේ නෑ මට පුළුවන් දේවල් කරන්න. මම දෙවියන් වහන්සේගෙන් ආවේ. දෙවියන් වහන්සේගෙන් කරේ මට බලය තියනවා කියලා ජේසුස් වහන්සේ ඉඳලා වැඩ පෙන්වන්න ගියේ නෑ. අපි කවුරුත් එහෙමයි. ජේසුස් වහන්සේ එක කම්බුලකට ගැහුවොත් අනිත් කම්බුල හරවන්න කියලා කිව්වා. ඒ කිව්වේ එතන ගහලා මොනාරි ප්‍රශ්නයක් වුණා නම් එතනට වෙලාම කම්බුලෙන් පෙන්න එක නෙවෙයි කිව්වේ. එතනින් ටක් ගාලා ගැලවිලා යන්න ඉන්න එපා ඒ ස්ථානෙ. යන්න ඕනේ ඔබ. යා යුතුයි කියන එක තමයි කරන්නේ. ඉතින් මෙතනදී යේසුස් වහන්සේ හැම වෙලෙම දෙවියන් වහන්සේ මත යපුණා මිසක් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ බලය කාටත් මේ ප්‍රශ්නවලදී පෙන්වන්න ගියේ නැහැ. 1 පේත්‍රුස් 2:21-23ත් වෙලාව අවසන් වෙන තව විනාඩිය තියෙනවා. අද හියුමිලිටි එක මෙතනින් අවසන් කරමු. එසේය ඊට නුඹලා කැඳවනු ලැබුවායේ මක්නිසාද? ක්‍රිස්තුස් වහන්සේ නුඹලා නිසා වදවිඳ. නුඹලා උන්වහන්සේ අඩිපාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් වූසේක. ඉතින් ජේසුස් වහන්සේ තමයි අපේ අඩිපාර. උන්වහන්සේ අනුව තමයි අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. 1 පේත්‍රුස් 2:21-23 ලියා ගන්න. යටහත් මනුෂ්‍ය නිතරම ප්‍රීතිමත් බලවත් පුද්ගලයෙක්. හරි? යටත් කෙනෙක්ගේ තියෙන ගති ගුණාංග සහ ලක්ෂණ සහ ඔබට තියෙන ඒවයි ලැබෙන වාසිය. යටහත් මනුෂ්‍යයා නිතර ප්‍රීතිමත් බලවත් පුද්ගලයෙක්, නිදහස් කෙනෙක්. හරි? නිදහස්. ටෙන්ෂන් වෙලා හිත කල්පනා කර හැම වෙලෙම කල්පනා කරනවා මොකද්ද කල්පනා කරන්නේ ඇයි කියලා ඒම අවශ්‍ය නැහැ. කාටවත් පෙන්වන්න දේවල් කරන්න ඕනේ නැහැ. නිකන් බොරුවට කාටවත් පෙන්වන්න යටත්කමක් පෙන්වන්න ඕනේ නැහැ. එම කරන්නත් එපා. එම කරුවා නම් ප්ලීස් වෙනස් වෙන දෙවියන් වහන්සේ තුළ මවාපෑම් නැහැ. නිකන් බොරුවට මවාපෑම් අපි කියනවානේ බොරු මවාපෑම්, රංගපෑම්, බොරු ෂෝ කියලා හිත අපි වචන තියෙනවා. තෝරාගත් නේ තරහා ගන්නේ නැහැ නේද? ඒ නිසා පීඩනයක් නැහැ. බොරු මවාපෑම්, රංගපෑම් නැහැ. හදවතින්ම කරන නිසා පීඩනයක්. සමාවෙන්න විනාඩි 2ක් ගියාට අපි ඒක ඉවර කරමු. ඒතර ලබන සමාන අපිට ෆේත්ෆුල් සහ මොනවාද සමාව දීම ගැන අපිට දවසම අනිත් අය අත්හැරීදී අමතක කරද්දී ප්‍රශංසා කරන්න පුළුවන් කෙනෙක්. 2 කොරින්ති 12:11 බයිබල් පද ලියා ගන්න කියවන්න. පවුල්තුමා කියනවා මම කිසි දෙයක් නැහැ මම කියලා එයා උසස් කරගන්නේ නැහැ. අව යටත් කරගන්නවා. ඉතින් තමාට ගෞරවයක් නොසොයාන කෙනෙක් තමාව උසස් නොගන්නා කෙනෙක්. නේද? අනිත් අය රිද්දද්දී අත්හැරිද්දී අමතක කරද්දී නමුත්
ඒවා පුළුවන් වෙන්න ඕනේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න කමක් නැහැ. එහෙම දෙයක් කෙනෙක් කාලාන්තරයක් ඔබ සමග හොඳ මිත්‍රත්වයෙන් ඉඳලා යා ඈත් වෙලා දැන් මොකක් හරි පොඩි දෙයකට අත්‍තරම මොකක් කරපු වරදකටත් නෙවෙයි වැරදි තීරුම් ගැනීමකට ගියා කියලා අප්සෙට් ගන්න එපා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. යා ඒ කාලේ කරපු හොඳ දේවල් සිහි කරන්න. යා වෙනුවෙන් යාඥා කරන්න. ඒ දැන් එහෙම වුණා කිය දොස් තිය හැමතැනම කියන්න එපා. ඒක තමයි හොඳම දේ. එකකින් එළියට එන්න පුළුවන් දේ ප්‍රශංසා කරන්න දෙවියන් වහන්සේට. පිලිප්පි 2:3 පක්ෂවාදීකමින්වත් නිශ්වල පාරට්ටු කිරීමෙන්වත් කිසි දෙයක් නොකොට එකිනෙකා තම තමාට වඩා වෙනස් කෙනෙක් උතුම් යයි යටත් සිතින් සිතන්න. මට වඩා එයා උතුම් කියලා හැම වෙලෙම මට හිතන්න පුළුවන් නම් මට පුළුවන් දෙවියන් වහන්සේ තුළ ලේසියෙන් යටත් වෙන්න. කොලොසි 3:12 ඒකම තමයි කියන්නේ. එපිස 5:21 ඒකම තමයි කියන්නේ. එකිනෙකා ගුණවන්තකමෙන්ද යටත්කමෙන්ද මුරුදුව ඉවසිලිවන්තකමෙන්ද පැලඳ ගන්න. එතකොට give respect to employees. සේවය කරන තැන ඔබ බනින්න එපා ඔබගේ බොස්ට. කොච්චර නපුරු වුණත් ඔබ නපුරු වුණ ඔබලාගේ ස්වාමියාට උනත් අපි යටහත් වෙන්න ඒගොල්ලෝ අය වෙනුවෙන් යාඥා කරන්න. බනින්න එපා ඔබත් එක්ක වැඩ කරන අයත් එක්ක දොස් තියන්න එපා. ඔව් කියලා ඒගොල්ලන්ගේ කතාව වලට එකතු වෙලා ඔබත් ඒකට ලුණු ඇඹුල් දාලා තවත් මේ තුන පහ දාලා වැඩි කරන්න එපා. ඔබ වෙනස් කෙනෙක්. ඔබ ඒගොල්ලෝ කිව්වත් කියලා ඒකට ප්‍රතිචාර වැඩි දක්වන්න එපා. ඒගොල්ලෝ වෙනුවෙන් ආවිලා යාඥා කරන්න. ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේ වෙනස් කරයි. අමාරු නම් වෙන රස්සාවක් ඔබට දෙයි. නැත්නම් එයාව වෙන ඩිපාර්ට්මන්ට් එකකට මාරු කරයි. හරි. දෙවියන් වහන්සේම කරයි. එහෙනම් හියුමිනිටි එකේ පළවෙනි එක අපි අවසానයි. ඔබ දකිනවා මම යාඥා කළ බාර දෙන්න සමා වෙන්න විනාඩි 3ක් ගත්ත වැඩිපුර මම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. මම මේක ඉවර කර ගන්න ඕන නිසා. නැත්නම් 10ම සති 10ක් තව ඒ නිසා අපි පුළුවන් විදිහට කවර් කරමු. හොඳයි දෙවියන් වහන්සේට ස්තුති කරමු. මම පාස්ටර්ට බාර දෙන්නම්. යාඥා කළ ස්වාමින් වහන්සේ වහන්සේට ස්තුති කරනවා අද දවසේ. ශදාත්මනේ වහන්සේ අපිට මේ සියල්ල ඉගැන්වුවේ. ස්වාමින් වහන්සේ වහන්සේ කිව්වාගේ මේ සියල්ල ඉස්සල්ලා මගේ ජීවිතේ. ස්වාමින් වහන්සේ නැවත හැම දෙයක්ම ඒ අඩුපාඩු තැන් සොයලා බලලා ස්වාමිනේ තැන් හදාගෙන වහන්සේ තුල ඉදිරියට ගමන් කරන්න. වහන්සේගේ වචනයම අපිට මඟ පෙන්වමින් වහන්සේ මේ ඉගැන්වූ හැම දෙයක්ම අසන්නව පමණක් නෙවෙයි ක්‍රියාවට දමන්න වහන්සේම අපිට ශක්තිය දෙන නිසා ස්තුති කරනවා. වහන්සේගේ හස්තයට අපි හැම කෙනෙක්ම කැප වෙනවා බාර වෙනවා. අමාරු තැන්වලදී වහන්සේ අපිට උදව් කරන්න ස්වාමින් වහන්සේ. මොනවද මේ ජීවිතවල අපිට ස්වාමින් අඩුපාඩු වෙලා තියෙන මේ තැන්වල වහන්සේගේම ශක්තිය අපි ඉල්ල ගන්නවා. වහන්සේගේ කරුණාව දෙන නිසා ස්තුති. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.